Very good morning to you all. ඉතින් ඔයාලා හැමෝටම good morning. සුබම සුබ උදෑසනක්. අද පන්ති ඉතින් මම ඊයේ රෑ මැසේජ් එකක් දැම්මා ඔයාලා දකින්න ඇති කාලගුණ තත්වය යහපත් මට්ටමකින් තිබුණොත් හරි අපිට ගැටලුවක් නැත්නම් හරි අපි අද උදේ ක්ලාස් එක සාමාන්‍ය විදියට කරනවා කියලා. ඉතින් මේ දවස්වල අපිට ගැටලු ගොඩක් තියෙනවා පුතේ කොරෝනා ප්‍රශ්න වලට අමතරව කාලගුණෙන් අපිට බාධා එල්ල වෙනවා. ඉතින් කාලගුණික තත්වය මත සමහර අවස්ථාවල අපිට තීරණ ගන්න වෙනවා. අද වුණත් මම හිතනවා උඩුගම ප්‍රදේශයේ උඩුගම් පන්තියේ ළමයි බහුතරයක් සහභාගී නොවේවි කියලා. මොකද එයාලට ගම් වතුරෙන් දැඩි කරදර එල්ල වෙන කොටසක අපි ඉන්නේ. ඒ කියන්නේ අපිට මේ කාලවක් වානුව ඉතින් ඒ ළමයි හරි අමාරුවෙන් ගෙවල් දොරවල් වලත් නෙවෙයි ඉන්නේ සමහර වෙලාවට. ඉතින් ඒ දරුවෝ ගොඩක් අඩුයි. ඉතින් වීඩියෝ එක ගන්න නිසා තමයි මම අද ක්ලාස් එක කරන්නේ. නැත්තම් ඒ දරුවන්ට කරන අසාධාරණයක් වෙනවා. ඉතින් ඒ දරුවන්ගේ පැත්තෙන් හිතුවොත් පව්. හරිම ගැටලුකාරී තත්වයක තමයි යාලා ඉන්නේ. සාමාන්‍ය විදියට යාලගේ ජීවන රටාව මේ දවස්වල ගෙනියන්න බෑ. ඉතින් ඔන්ලයින් ඉගෙන ගන්නවා කියන එකට වඩා හිතන්න දේවල් ඒ දරුවන්ට ඇති තියෙනවා. ඉතින් එහෙම එන ප්‍රශ්නත් එක්ක ගත්තම සමහර දරුවන්ට ඒක ගැටලුවක් නෑ. සමහර දරුවන්ට ලොකු ගැටලු තියෙනවා. ඉතින් ගම් වතුර දැන් නම් මං හිතන්නේ ටිකක් අඩු වෙන්න ඇති. ඊයේ දවස වෙනකොට ඊයේ දවල් වෙනකොට ඒගොල්ලෝ ලොකු ගම් වතුර තත්වයක හිටියේ. ඉතින් ඒ ඔක්කොම ටික එක්ක අපි කොහොමුණත් අනිත් පන්තිවල දරුවොත් ඉන්න නිසා ඒ ඔක්කොම ගැටලුකාරී තත්වයන් ටික පාලනය කරගෙන අද පන්තිය කරගෙන යනවා. ඉතින් පුතේ මම පහුගිය සතියේ ප්‍රශ්න කීපයක් කතා කරා. ඉතින් දරුවෝ ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා ඒ ගැන. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්න ගොඩක් යොමු කරලා තිබුණා. යොමු කළා. ඉතින් ඒවට පිළිතුරු අපි හොයාගත්තා. වැරදි නිවැරදි කිරීමේ ප්‍රශ්න අපි කරා. ඉතින් මට මතක විදියට මං හිතන්නේ එකෙන් සෙන්ටෙන්සස් කීපයක් ඔයාලට දුන්නා මං හිතන්නේ හදන්න. එහෙම නේද? ඒක මං තව ටිකකින් චෙක් කරන්න. අන්තිමට අපි චෙක් කරමු. අද අපි යනවා අලුත් වැඩකට. අලුත් වැඩක් කියලා කියන්නේ ඒ අපි ඉගෙනගත්ත කොටසට අදාළවම ඒ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා 9 වෙනි ප්‍රශ්නෙට කොහොමද පිළිතුරු ලියන්නේ කියන දේ කතා කරන්න හදන්නේ. එතකොට අපි question wise ආවේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ ප්‍රශ්න 8ම ලේසි. හරිද? පළවෙනි ප්‍රශ්න 8ම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැතුව ඔයාලට ඒක ලියා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි 9 වෙනි ප්‍රශ්නේ කතා කරනවා අද. 10 කතා කරා 11 අපි කතා කරනවා. සහ එතනින් එහා ප්‍රශ්න ටික 12 13 14 15 16 16 රචනාව 13 14 කියන ප්‍රශ්න වලට අදාළ වෙන්නේ ප්‍රස්ථාරික නිරූපණ විස්තර කිරීම. ඉතින් අපි මේ දේවල් describing bar graphs, pie charts, Venn diagrams කියන කොටස් ටික තමයි and tables also tables ඒ දැනුම තමයි ඔයාලට ඊළඟට දෙන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම conditional sentences direct indirect අපි කතා කරන්න ඕන. ඒ වගේම parts of the speech කීපයක් තව තියෙනවා කතා කරන්න. ඉතින් ඒක ලොකු ගැටලු තියෙන දේවල් නෙවෙයි. මූලික સિદ્ધාන්ත සියල්ල අපි මේ වෙනකොට ආවරණය කරලා තියෙනවා. ඉතින් අපි අද බලමු පුතේ දුවේ 9 වෙනි ප්‍රශ්නෙට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. පුතාලට ඇහෙනවනේ? කාගෙන්වත් කිසිම සද්දයක් නැහැ. ඇහෙනවා, පේනවද දන්නේ නැහැ. ඒ ගැන චුට්ටක් මට කියන්න. ඇහෙනවද, පේනවද කියලා කවුරු හරි දරුවෙක්? ඇහෙනවා සර්. හරි thank you. මෙන්න අද දවසේ වාට යොමු වෙන ප්‍රශ්න. හරිද? හරි. මං හිතනවා හැමෝටම පේනවා කියලා. ඒකෙත් ගැටලුවක් නැතුව ඇති කියලා. මේක තමයි ඔයා අද දවසේ පිළිතුරු සැපිය යුතු එහෙම නැත්නම් මේක තමයි ඔයා අද දවසේ කතා කරන අපි කොටස. ඉතින් මේකේ පළවෙනියටම මං කැමති ඔයාලා මෙන්න මේ ප්‍රශ්න ටික ඔයාලට ලියා ගන්න වෙනවා පුතේ. ලියාගෙන තමයි පිළිතුරු සපයන්න වෙන්නේ. ඉතින් මං ඔන්න zoom එකක් ගත්තා. හරි. ඔන්න ඔය තියෙන ප්‍රශ්න ටික. හරි. දැන් හිතනවා හැමෝටම පේනවා ඇති කියලා මම zoom කරගත්තා. test 9 9 වෙනි ප්‍රශ්නය. complete the following sentences by selecting a word. පහත වාක්‍ය සම්පූර්ණ කරන්න කියනවා. වචනයක් තේරීමෙන් selecting a word. there are some extra words. අමතර වචනක් තියෙනවා කියලා කියනවා. there are some extra words. අමතර වචන කීපයකුත් තියෙනවලු. හොඳ දරුවෝ ටික වගේ මේක ලියා ගන්න. පළවෙනි ප්‍රශ්න 2.
පළවෙනි ප්‍රශ්න දෙක ලියන්න. ඒ දෙක ලියලා ඉවර වෙලා මට කියන්න ඕකේ කියලා. මම ඒ දෙකට උත්තර දෙන විදිය සාකච්ඡා කරනවා. ඔයාලට පේනවා පුතේ එකම විදියේ වචන තියෙන්නේ. management, managerial, managing, manager, manage. ඊළඟ එක participatory, participant, participate, participative and participation. හරිද? එතකොට ওই විදියේ වචන පාවිච්චි කරලා තමයි ඔයාලට හිස්තැන පුරවන්න තියෙන්නේ. ඒ නිසා ඉතාම උවමනාවෙන් බලලා පළවෙනි ප්‍රශ්න දෙක කරන්න. ඊළඟට අපි යන් ඊළඟ කොටසට. ඔව් පුතේ පොතේ ලියන්න ඕන. පොතේ ලියාගන්න ටෙස්ට් 9 කියලා දාලා පිළිතුරු ටික ලියාගෙන යන්න ඕනේ. ප්‍රශ්න ලිව්වා පිළිතුරු ලිව්වා වැඩි වෙලාවක් ගන්න එකක් නැහැ. හොඳට හිතලා පිළිතුරු විතරක් නිවැරදිවම කරන්න. හරිද දරුවනේ?
පළවෙනි ප්‍රශ්න දෙක 1 සහ 2. එක දරුවෙක් ඉවර කරලා තියෙනවා. පිළිතුරුත් හරියටම තෝරන්න උත්සාහ කරන්න. අනිත් දරුවෝ ඉවරයිද? හරි මං හිතනවා ඒක සාකච්ඡා කරන්න දැන් පුළුවන් ඇති කියලා. අ, පළවෙනි එක පුතේ මේකේ කියලා තියෙනවා වචන complete the following sentences by selecting a word. වචනයක් තෝරන්න තියෙන්නේ. එතකොට මේකේ පළවෙනියට තියෙන එක තමයි පුතේ අපි මේක වර්ග කරගන්නට අවශ්‍යයි අපි ඉගෙනගත්ත දැනුම මූලික කරගෙන. එතකොට මේකේ අපි දන්නවා මේකෙන් කොටම වචනය අපි තෝරනවා. ඒක තමයි ක්‍රියාවක මූලය එහෙම නැත්නම් වචන මූලය බවට පත් වෙන්නේ. එතකොට නාම මූලයක් හෝ ක්‍රියා මූලයක් වෙන්නේ ඒක. එතකොට manage. manage කියලා කියන්නේ පුතේ කළමනාකරණය කරනවා කියන එක. හරි manage කළමනාකරණය කරනවා. ඒක තමයි ක්‍රියාව. එතකොට ඒකට ER එකතු වෙලා හැදෙන වචනය manager කළමනාකරු තේරුම් ලියා ගන්න පුතේ. සහ මේවා නිර්මාණය කරන විදිය බලන්න prefixes suffixes දැනුම තමයි මේකට ඕන කරන්නේ. එතකොට මේකේ පළවෙනි එක අපි කිව්වා manage කළමනාකරණය කරනවා. ඊළඟ එක manager කළමනාකරු සහ ඊළඟ එක managing ing තියෙන එකක පුතේ තේරුම් තුනක් නිර්මාණය කරන්න පුළුවන්. එකක් කළමනාකරණය කිරීම, අනිත් එක කිරීමේ කළමනාකරණය කිරීමේ සහ ඊළඟ එක කළමනාකරණය කරමින්. එතකොට කළමනාකරණය කිරීම, කළමනාකරණය කිරීමේ, කළමනාකරණය කරමින් මේ ing වචන එක තේරුම් තුනයි. ඔය තුනම ඔළුවට ගන්න ඕනේ. සහ managerial al වලින් ඉවර වෙන්නේ පුතේ adjectives. ඒ කියන්නේ නාම විශේෂණ. ඒ නිසා මෙතනදී managerial කියලා කියන්නේ කළමනාකාරී. හරි කළමනාකාරී. ඊට පස්සේ management ment වලින් ඉවර වෙන්නේ අපි දන්නවා නාමපදය. එතකොට නාමපදයට ගැලපෙන්න තේරුම තමයි කළමනාකරණය. හරි ඒ දේ හඳුන්වන වචනේ. එතකොට තේරුම හදපු විදිහට පැහැදිලි පුතේ දුවේ. පළවෙනියට තෝරනවා එකේ කුඩා වචනය. එයා තමයි නාම හෝ ක්‍රියා මූලය. එතකොට මේක manage කළමනාකරණය කරනවා. එතකොට manager කළමනාකරණය කරන්න. එතකොට කළමනාකරු එහෙම තේරුමක් එන්නේ. හේතුව මේකෙදි පුතේ manage කියලා කියන්නේ ක්‍රියාවක්ද කියන එක අඳුන ගන්න පුළුවන් සාධකයක් තමයි ඒක. එතකොට දැන් අපි ක්‍රියාවක අගට ER එකතු කළා තමයි ඒක කරන්නා කියන තේරුම හදන්නේ. එතකොට වෙන එකකට ඔක ER එකතු කරාට ඔක හැදෙන්නේ නැහැ. හරි. ඒ නිසා පුතේ මෙතනදී අපි manage, manager, managing, managerial, management කියන ඒවායේ තේරුම ඔය විදිහට ගන්නවා. එතකොට අපිට සඳහන් කරන්න පුළුවන් ලේසිම කාරණා විභාගෙදිත් ඔබ කළ යුතු දේ තමයි මෙයා තමයි noun එක. ඊට පස්සේ මෙයා තමයි adjective එක. හරිද? මෙයා තමයි adjective එක. ඔය විදිහට මාක් කරගන්නවා නම් ඉතාම හොඳයි. ඊට පස්සේ managing කියන වචනය පුතේ තේරුම් කීපයක් එනවා. එකක් තමයි
verb එකක් මෙයා ing verb එක විදියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා noun එක විදියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා adjective එක විදියට ගන්නත් පුළුවන්. එතකොට පළවෙනි එක කළමනාකරණය කරමින් කිව්වම ඒක ක්‍රියාව. managing කළමනාකරණය කියන අදහස ගන්නත් පුළුවන්. කළමනාකරණය කිරීමේ කියලා ගත්තොත් එතකොට කළමනාකරණය කරමින් කළමනාකරණය කිරීම එක තමයි noun එක සහ කළමනාකරණය කිරීමේ එක තමයි adjective එක. එතකොට ඔය කොයි විදියට තේරුම් කීපයකට හදන්න පුළුවන්. සහ manager කියලා කියන්නේ noun එකක්, නාමපදයක්. manage කියලා කියන්නේ verb, root, ක්‍රියා, මූලය කියන එක අපිට හදා ගන්න පුළුවන්. දැන් යන් ඉස්සරහට. You must learn to. පුතේ අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ ඔයාලට ඉගෙනුවා to වලට පස්සේ එන්නේ අනිවාර්යෙන් ක්‍රියාමූලයක්. to වලට පස්සේ එන්නේ ක්‍රියාමූලය. ඒක හරිම ස්ථාවර දෙයක්. ඒ කියන්නේ මේ හැම වෙලේම නෙවෙයි මෙතනදී. මොකද must තියෙනවා. must learn ඉගෙන ගත යුතුයි කියලා තියෙනවා. ඉගෙන ගන්න ඕනේ මොකක් කරන්නද? අන්න ඒක තමයි එන්න ඕනේ. එතකොට කළමනාකරණය කරන්න තමයි ඉගෙන ගන්න ඕන. එනිසා මේකේ පිළිතුර විදියට අපි බාර ගන්නවා manage. ඔක තමයි පිළිතුර. ඒ කියන්නේ verb root එක තමයි ගන්නෙ. ඒක හරි. එතකොට අපි යාව පාවිච්චි කරලා ඉවරයි. ඒ නිසා අපිට යාව අයින් කරගන්න පුළුවන්. ඊළඟ එක the hotel is under a new now. The hotel is under a new. පුතේ new කියන්නේ අලුත් කියන එකනේ. එතකොට මේ අලුත් කියන වචනෙන් එයා ඇවිල්ලා adjective එකක්. අලුත් කියලා කියන්නේ adjective එකක්. එතකොට adjective එකකට පිටිපස්සෙන් එන්න ඕන මොකද්ද පුතේ? මම ඔයාලට පැහැදිලි කරා. adjective එකට පිටිපස්සෙන් එන්න පුළුවන් මේ හරිය නාමපදේ තියෙනවා නම් පිටිපස්සේ නාමපදේ තියෙනවා නම් තව noun තව adjective එකක් එන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම නාමපදයක් නැහැනේ. ඒ නිසා මෙතෙන්ට එන්න ඕන පුතේ නාමපදේ. හිස් තැනට එන්න ඕනේ නාමපදේ. මොකද අලුත් මොකද්ද කියලා නැහැ. ඒ නිසා නාමපදේ දාන්න වෙනවා. එතකොට මේකේ නාමපද දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි management අනිත් එක තමයි manager. එතකොට මේක පුතේ හෝටලේ පවතිනවා හෝටලේ තියෙනවා යටතේ කවුරු යටතේද? new manager now අලුත් කළමනාකරුවෙක් යටතේ කියන්නත් පුළුවන්. new management now කළමනාකරණයක් යටතේ තියෙනවා කියන්නත් පුළුවන්. දෙකම හරි. එනිසා පුතේ අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙනවා මොකද? එකම එකට ගැලපෙන පිළිතුරු දෙකක් කොහෙත්ම තියෙන්න බෑ විභාග පේපර් එකේ. එනිසා අපි ඉස්සරහට එනවා තුන්වෙනි එක බලන්නම වෙනවා අපිට. ඒ කියන්නේ අනිවාර්යෙන් ওই දෙකෙන් එකක් මේකට යන්න ඕන. The of the company ආයතනයේ කියලා තියෙනවා is Mr. S Pereira. එහෙනම් පුතේ මෙතනදී the කියලා තියෙනවා. the කියලා කියන්නේ නාමපදයක් තමයි පිටිපස්සෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් adjective එකක්. එතකොට මේකේ අපි වාක්‍ය බැලුවොත් පුතේ Mr. Pereira ගැන කතා කරන්නේ. එතකොට Mr. Pereira කියලා කියන්නේ හරිද? Mr. Pereira කියලා කියන්නේ කෙනෙක්. කෙනෙක් කියන්නේ පුතේ කළමනාකරු ගැලපෙන්නේ එහෙමයි. එනිසා මේකට කළමනාකරු දානවා. අනිත් management කියන එක උඩ පිළිතුරට අපි ගන්නවා. ඒ අනුව මේකේ පිළිතුර එන්නේ manager. ඊට පස්සේ මෙතන එන්නේ management කළමනාකරණයක් යටතේ තමයි තියෙන්නේ. හරි මම හිතනවා ඒකේ පිළිතුරු ලබාගත් විදිය පැහැදිලි කියලා. ඊළඟ එකට එන්න participatory participant participate participative participation මේකත් කලින් විදියටම පුතේ අපිට සිද්ධ වෙනවා ඒ වචනවල අග තියෙන විදිය හැටියට ගන්න. මේකෙත් කොටම වචනය participate. එතකොට මෙයා තමයි ක්‍රියාමූලය බවට පත් වෙන්නේ. හරිද? ඊළඟට අපි බැලුවොත් participation TION පුතේ TION වලින් ඉවර වෙන්නේ නාමපද. ඒක තමයි අපි ඉගෙන ගත්ත දේ. හරි TIVE මේ IVE වලින් ඉවර වෙන්නේ නාම විශේෂණ. මෙතනින් ඉවර වෙන්නේ participation වලින් නාමපද. එතකොට මෙතන ඒක noun එක වෙනවා. සහභාගී වෙනවා. සහභාගීත්වය වෙනවා participation. සහ participative කියන්නේ සහභාගී වන. හරි participative එක වෙන්න පුළුවන් බව අඟවන වචනේ adjective එක. සහ participant ANT වලින් එන්නේ පුතේ ඒත් noun එකක් සහභාගී වන්නා කියන තේරුම ගන්න වෙන්නේ participant. සහ participatory y අකුරෙන් ඉවර වෙන්නේ පුතේ තවත් noun එකක්. හරි සහභාගීත්වය participatory සහභාගීත්ව
කියන අදහස ගන්න වෙන්නේ. participation participatory noun formats විදියට තමයි යන්නේ. එතකොට මෙතනදී මේක noun එකක්, ඊට පස්සේ මෙයා adjective එකක්, participative කියලා කියන්නේ. ඊට පස්සේ මෙයා participate එයා verb root එක, සහ ඊට පස්සේ participant මෙයත් noun එකක්. ඒ වගේම participatory මෙයත් noun එකක්. ඔයාලට පේනවා නාම පදම ස්වරූප තුනක් එක්ක තමයි මේ ගේම් එක අපිට ගහන්න වෙන්නේ. බලමු. The rebels agreed. පුතේ rebels ලා කියන්නේ කැරලිකාරයෝ. හරිද? rebels ලා කියලා කියන්නේ කැරලිකාරයෝ. වචන මතක තියාගන්න. The rebels agreed කියන්නේ එකඟ වුණා to මෙතනත් තියෙන්නේ පුතේ to කියන එක. එතකොට to වලට පස්සේ අපි දන්නවා එන්න ඕනේ ක්‍රියා මූලයක්. එනිසා හරිම පහසුවෙන් අපි මෙතෙන්ට උත්තරය තෝරනවා participate. හරි. The rebels agreed to participate in the peace talks. පුතේ peace talks කියන්නේ සාම සාකච්ඡා. අන්තිමට තියෙනවා peace talks. peace talk සාම සාකච්ඡා. ඊළඟට තියෙනවා more වැඩිපුර of the younger generation. පුතේ more කියන්නේ වැඩිපුර කියන එක. එතකොට වැඩිපුර තියෙන්නේ මොකක්ද? younger generation තරුණ පරපුරේ. හරි. in community work. community work කියන්නේ පුතේ සමාජ කටයුතු. හරි. එතකොට සමාජ කටයුතු වෙනුවෙන් තරුණ පරපුරේ සහභාගීත්වය is necessary. අවශ්‍ය වෙනවා කියලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී පුතේ සහභාගීත්වය කියන අදහස කෙලින්ම ගැලපෙන්නේ more කියන එකෙන් විස්තර වෙනුනේ. ඒ වගේම පුතේ මේ of කියන වචනේත් එක්ක බැඳෙන්නේ ගොඩක් දුරට නාම පදයක්. හරි. ඒක tion වලින් ඉවර වෙන නාම පදයක් වෙන සම්භාවිතාව ඉතා වැඩි. ඒ නිසා මෙතෙන්ට තේරුමේ හැටියට අපිට ගලපන්න පුළුවන් වෙන්නේ participation. එතකොට අපි පිළිතුර ගන්නවා more participation. more participation of younger generation is community work is necessary. සහභාගීත්වය. ඊළඟ එක රුවනි is an active. පුතේ මෙන්න active කියලා තියෙනවා. එතකොට active කියන්නේ ක්‍රියාශීලී. ඔයා දන්නවා ive වලින් ඉවර වෙලා තියෙන්නේ. එතකොට ive වලින් ඉවර වෙන්නේ පුතේ adjectives නේ. නාම විශේෂණ. එතකොට අනිවාර්යෙන් අපි ඔළුවට ගන්න ඕන දේ තමයි නාම විශේෂණයකින් විස්තර වෙන්න නාම පදයක් තියෙන්න එපයි. පිටිපස්සේ නාම පදයක් නෑ ඉන් තියෙන්නේ. ඒ නිසා මෙතෙන්ට එන්න ඕනේ නාම පදය. එතකොට මෙතන ක්‍රියාශීලී රුවන් ගැනනේ කතා කරන්නේ. සහභාගී වන්නෙක්. එතකොට එහෙම අදහස තියෙන. ඒ දේ කරන්නා කියන අදහස තියෙන්නේ participant වල. ඒ නිසා මෙතෙන්දී අපි පිළිතුර විදියට තෝරනවා participant. විභාගෙදී පුතේ දරුවෝ වරද්දනම ප්‍රශ්න තමයි මේවා. ඒ නිසා 9 වෙනි එක එහෙම ගොඩක් වෙලාට හරියට පිළිතුරු තෝරන්නේ නැහැ. participation දැම්මා, ඊට පස්සේ participate දැම්මා, සහ participant දැම්මා. ඔන්න ඔය වචන තමයි අපි භාවිතා කරේ. එතකොට මේකේ manage දැම්මා, manager දැම්මා, management දැම්මා. ඔය වචන තමයි අපි පාවිච්චි කරේ. ඒ නිසා පුතේ මේ විදියට මේ කටු වැඩ කරලා තියෙනවා යාට පේනවනේ. පැන්සලක් පාවිච්චි කරලා විභාගෙදිවත් මෙහෙම කටු වැඩයක් කරන්න. හරි කටු කොලයක් පාවිච්චියට කියන්නේ පේපර් එකේ කරන්න. හැබැයි ඉරක්වත් ඉතුරු කරන්න එපා, මකන්න. තදින් ලියන්නත් එපා. එතකොට මෙන්න මේ ක්‍රමවේද හරහා පුතේ අපිට පුළුවන් නිවැරදිම පිළිතුර තෝරගන්න. මොකද මේක ලකුණක පවා වැදගත්කමක් තියෙනවා 11 වසරේදී. ඒක ඊටාම ගැඹුරු කාරණාවක්. හරි අපි ලේසියට මේක ගණන් නොගෙන අපිට මේක ෆිල් කරන්න බැහැ පුතේ. ඒ නිසා මේ දේ ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. මේවා හරියටම පිළිතුරු සපයන්න. මම හිතනවා දරුවෝ පවා මේවා මේකේ ලියාගෙන ඔයාගේ ලියන පොතේ ලියලා තින්නේ. ඒ ලියන පොතේ ලියාගෙන මේක පිළිතුරු හදා ගන්නකොට මේ විදිහට nouns verb adverbs adjectives ඔවා මාක් කරගන්නවා ඇති. ඒ වගේම පිළිතුර තෝරන්න මම පාවිච්චි කරපුවා වෙනම highlight කරලා තියෙනවා රතු පාටින් true new the rebels agreed to rebels කියන අමාරු වචනයක් to කියන එකේ. එතකොට මේ විදිහට මේ මාක් කරන දේවල් පවා හරියට මාක් කරගෙන නිවැරදිම දෙයක් කරાવી කියලා. හරි. එක මම ක්ලියර් කරනවා. ඊළඟට යන් අපි ඊළඟ දෙකට 3 සහ 4 5 3 4 5 එකට කරන්න පුළුවන්. ඉක්මනින් කරන්නකෝ. 3 4 5 ප්‍රශ්න ඉක්මනින් කළා කරලා ඉවර වෙච්ච ගමන් මට කියන්න.
ඉවරයිද පුතේ? හරි. දරුවෝ ඉවරයි කියලා මෙසේජස් දානවා. ඒ නිසා මම සාකච්ඡා කරන්න යනවා මේ ප්‍රශ්නය. මේක එනවා invent, inventor, invention and inventive. මේකත් පුතේ කලින් විදියටම අපි අඳුන ගන්නවා මේ මොනවද කියන ඒවා. එතකොට මේකෙදි අපිට පේනවා invent එක තමයි ක්‍රියා මූලය. එහෙම නැත්නම් වචනේ මූලය බවට පත් වෙන්නේ. ඊළඟට inventor කියලා කියන්නේ පුතේ ඒක කරන්නා කියන එක නාමපදයක්.
ඊළඟට ඉන්වෙන්ෂන් TION වලින් ඉවර වෙන්න පුතේ සාමාන්‍යයෙන් නාමපදයක්. එතකොට ඉන්වෙන්ෂන් නිපදවීම, නව නිපැයුම් කිරීම. ඉන්වෙන්ටිව් IVE වලින් ඉවර වෙන්නේ නාම විශේෂණයක්. එතකොට අපි හිස්තැන් වලට පිළිතුරු දානකොට මේ ගැන සැලකිලිමත් වෙනවා. මෙයා verb root එකක්. ඊට පස්සේ මෙයා inventor නේ noun එකක්. ඊට පස්සේ මෙයා invention එයත් noun එකක්. ඊට පස්සේ inventive මෙයා adjective එකක්. එතකොට ඔය කියන විදිහට තමයි පුතේ සකස් වෙන්නේ මේකේ වචන සැකස්ම. එතකොට global communication ගෝලීය sannivedanaය was transformed පරිවර්තනය වෙලා තියෙනවා, පරිවර්තනය වෙලා වුණා හරිද by the of the internet අන්තර්ජාලය. මං කිව්ව පුතේ of කියන වචනෙත් එක්ක නිතරම යන්නේ TION එකක්. ඒ වගේම මෙතෙන්දී අපිට ලේසියෙන් එක තෝරන්න පුළුවන් the කියලා තියෙන නිසා the වලට පිටිපස්සෙන් එන්න ඕනත් noun එකක්. එතකොට global communication ගෝලීය සංවර්ධනය පරිවර්තනය වුණේ, පරිණාමණයට පත් වෙන්නේ අන්තර්ජාලයේ නිපදවීමත් එක්ක. එනිසා මෙතෙන්දී ගැලපෙන පිළිතුර තමයි invention. ඊළඟ එක he would. පුතේ would කියන්නේ මොඩල් එකක්. can, could, may, might, should, must ඔය වගේ එකක්. එතකොට would වලට පස්සේ එන්න ඕන පුතේ ක්‍රියාමූලය. ඒක ගැන අපිට තර්ක නැහැ. ඒක අනිවාර්යෙන් ඉගෙනගෙන තියෙන දෙයක් අපි. එනිසා invent. ඔක තමයි පිළිතුරු දෙක. ඊළඟ එක competitor, compete, competition and competitive. මේකේ වචන සැකැස්ම හැටියට පුතේ අපිට තේරෙනවා මේකේ compete කියන කෙනා තමයි ක්‍රියා මූලය බවට පත් වෙන්නේ. හරි. compete කියන කෙනා තමයි ක්‍රියා මූලය බවට පත් වෙන්නේ. එතකොට ඒක ක්‍රියා මූලය නම් එකෙන් පස්සේ ගොඩ නැගෙන වචනය තමයි competitor. කලින් විදියමයි OR වලින් ඉවර වෙන්නේ නාමපදයක්. competition TION වලින් ඉවර වෙන්නේ නාමපදයක්. competitive IVE වලින් ඉවර වෙන්නේ adjective එකක්. හරි. competitive IVE වලින් ඉවර වෙන්නේ adjective එකක්. එතකොට මෙතනදී අපි මේවා ගන්නවා මේක adjective එකක් බවට. මේවා ඔළුවේ තියාගන්න ඕනේ දේවල්. ඊට පස්සේ මේක competition noun එකක් විදියට. ඒ වගේම compete කියලා කියන්නේ verb root එක විදියට. ඒ වගේම competition කියලා කියන්නේ noun එකක් විදියට. competitor කියන්නේ noun එකක් විදියට. එනිසා එකෙත් nouns දෙකක් තියෙනවා. verb root එක තියෙනවා, adjective එක තියෙනවා. බලමු. her dream is to. පුතේ to තියෙනවා. to වලට පස්සේ එන්නේ අනිවාර්යෙන් ක්‍රියාපදයක් බොහෝ දුරට. අදහසට ගැලපෙන්නත් ඕනේ. her dream is to in the Olympics. එතකොට Olympics වල තරඟ කිරීම, තරඟ වැදීම තමයි මෙයාගේ හීනය බවට පත් වෙන්නේ. එතකොට her dream is to compete කියන එක තමයි පිළිතුර බවට පත් වෙන්නේ. compete in the Olympics. ඊළඟට A level is a examination. හරි. sorry. මෙතන තරඟ කරනවා. හරි. මෙතන තරඟ කරනවා. ඊළඟ එක A level is a examination. A level කියලා කියන්නේ පුතේ විභාගයක්ලු. හරිනේ. හැබැයි තියෙනවා. ඔයාට පේනවා කියන වචනය. එතකොට මෙතනදී to වලට අනුව අපි compete දැම්මා. වලට අනුව මෙතෙන්දී මොන විභාගයක්ද මේක? අන්න මෙහෙනම් මේ වලට පස්සේ පුතේ දාන්න වෙන්නේ එක්ක noun adjective නේ. noun හෝ adjective. හැබැයි මෙතන noun එකක් තියෙනවා මේ. noun එක තියෙන නිසා අපිට දාන්න වෙන්නේ මෙතෙන්ට adjective එක. එනිසා මෙතෙන්දී අපි එකම adjective එකයි මෙතන තියෙන්නේ competitive. competitive කියන්නේ පුතේ තරඟකාරී. හරි. competitive. එතකොට A level විභාගය කියන්නේ තරඟකාරී විභාගයක්. A level is a competitive examination. ඊළඟ එක response, responsible, responsibility වචන තුනයි, වාක්‍ය තුනයි ලේසි. එනිසා මේකෙදී අමතර වචන නැහැ මේක. response තමයි පුතේ අපි මූලික වචනේ විදියට තෝරන්නේ. ඒකෙන් පස්සේ responsible IBLE වලින් ඉවර වෙන්නේ අපි ඉගෙන ගත්තා adjectives කියලා. එතකොට IBLE වලින් ඉවර වෙන්නේ adjectives. ඊට පස්සේ මෙයා response කියන එක තමයි verb root. ඊට පස්සේ responsibility අපි ඉගෙන ගන්නවා පුතේ ITY වලින් ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් TY කියන්නේ noun එකක්. එතකොට noun එක ඉවර වෙන්නේ ඔය කියන විදිහට. එහෙනම් මෙතෙන්දී අපි පිළිතුර ගන්නවා මේක noun එකක් කියලා. ඒ අනුව පුතේ it is the තියෙනවා. the වලට පිටිපස්සෙන් එන්නේ noun or adjective. එතකොට අපි බලමු
මේ දෙන්නගෙන් කෙනෙක් වෙන්න ඕනේ. of every student of කියන එක්කෙනත් එක්ක නාම පදේ අපිට ගලපන්න වෙන්නේ තත්වයක්. අනිවාර්යෙන් noun එකක් එන්නේ. එතකොට the of every student හැම ශිෂ්‍යයෙකුගේම මොකක්ද වගකීම වෙනවා. it is the responsibility. එනිසා මේක තමයි පිළිතුර බවට පත් වෙන්නේ responsibility. හැම ශිෂ්‍යයෙකුගේම වගකීමක් තමයි to handle the textbooks with care. අච්චුපොත් ප්‍රවේශමෙන් පරිහරණය කරන එක. ඊළඟ එක who is කවුද වෙන්නේ to keep the classroom clean and tidy. පන්ති කාමරය පිරිසිදුව සහ පිළිවෙලට තියාගන්න කවුද වගකිව යුතු වෙන්නේ. එතකොට ඔතෙන්දි පුතේ ගැලපෙන්නේ adjective එක. ඒ වගකීව යුතු කියන අදහස තියෙන්නේ adjective එකේ. එතකොට responsible මේක අහනවා who is responsible කවුද වගකිව යුතු to keep the classroom clean and tidy. සහ අන්තිම එක I made a request මම එව්වා email එක කියන්නේ ඉල්ලීමක් through an email එකක් තුලින් but I haven't got any නමුත් මට ලැබුණේ නැහැ කිසිම ප්‍රතිචාරයක්. එතකොට මෙතනදී එන්නේ response ප්‍රතිචාර දක්වනවා. ප්‍රතිචාරය දෙකම ගන්න වෙන්නේ අපිට ඕකෙන්. ඒ කියන්නේ noun format එක විදිහටත් ඒක පාවිච්චි කරන්න වෙනවා. response හරි response ප්‍රතිචාරය හරි. එතකොට got any response yet තවම කිසිම ප්‍රතිචාරයක් අපිට ලැබුණේ නැහැ. මේක මාක් කරගන්න noun එක විදිහටත් අපිට මෙයාව use කරන්න වෙන බව. හරි. ඒකෙත් මං හිතනවා මේ ප්‍රශ්න ටිකේ කටු වැඩ කරගෙන ඒ අදහස හදාගන්න ඇති කියලා. අපි යන් ඊළඟ කොටසට. මම මේක ක්ලියර් කරනවා. හරි අන්තිම 3 ඉක්මනින් කරන්න.
හරිද? දරුවෝ ඉවර නම් කියන්න ඉවරයිද නැද්ද කියලා. හරි තාම ලියනවා එක්කෙනෙක් ඉවරයි අනිත් අය ඉක්මනින් ලියන්නකෝ. හරි මං හිතන්නේ දැන් වෙලාව ඇති කියලා. අපි යමු සාකච්ඡාවට. මේකේ පළවෙනි එක deep depth deeply හරිද? deep depth deeply. පුතේ මේකේ අපිට අර කලින් හොයපු විදියට හොයාගන්න පොඩ්ඩක් අමාරුයි. හරිද? මේකේ පුතේ ඇත්තටම deep කියන වචනේ තේරුම තමයි ගැඹුරු කියන එක. හරි? ඒ නිසා මෙයාව අපිට use කරන්න වෙනවා adjective එක විදියට. depth කියන්නේ ගැඹුර. එතකොට මෙයා තමයි noun එක. සහ deeply කියන්නේ ගැඹුරෙන් මෙයා පුතේ adverb එක. හරිද? ක්‍රියා විශේෂණයක්, ක්‍රියා නාම විශේෂණයක් නෙවෙයි. ly වලින් ඉවර වෙන්නේ. එතකොට අපි ඒක අඳුනගත්ත එහෙමයි. ly වලින් ඉවර වෙන නිසා adverb එකක්. ඊට පස්සේ මේක විශේෂ එකක් නෙවෙයි depth noun එක. deep adjective එක. ඕක දැනගෙන ඉන්න ඕනේ දෙයක් එක විශේෂ කරලා අඳුන ගන්න බෑ. පළවෙනි එක he was upset. එයා upset ගහලා තියෙන්නේ කොහොමද? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එයා ඉතාම ගැඹුරින් ඉතාම තදින් upset එකකට වෙලා පත් වෙලා ඉන්නේ by the sad news. ඒ නිසා deeply upset පිළිතුර වෙන්නේ ඒක. deeply upset. ඊළඟ එක there is a well in the backward of our house. එතකොට there is a well පුතේ well කියන්නේ මෙතන ලිඳක්. එතකොට ලිඳ විස්තර වෙන්න අවශ්‍යයි. ඒ නිසා a තියෙනවා නම් adjective එකක් noun එකක් දාන්නේ. එතකොට මෙතන ලිඳ noun එක තියෙන නිසා මෙතෙන්ට adjective එක. ඒ නිසා adjectives එකයි මෙතන තියෙන්නේ. ඒ තමයි deep. deep well ගැඹුරු ලිඳක් තියෙනවා in the backyard පිටිපස්සේ කොටසේ of our house අපේ ගෙදර. ඊළඟට the depth of the deep ගැඹුරින් ගැඹුරට කියන එක තමයි අදහස ගන්න වෙන්නේ. එතකොට මෙතනදී පුතේ depth ගැඹුර කියන අදහස තමයි පාවිච්චි කරන්න වෙන්නේ noun එක. ඊළඟ එක observe observation. පුතේ observe කියන එක ඔයා දන්නවා එයා තමයි මූලය බවට පත් වෙන්නේ. ඊට පස්සේ
observation කියන්නේ පුතේ TION තියෙන නිසා හරිම සරලයි. එයා තමයි noun එක බවට පත් වෙන්නේ. එතකොට මෙයා අපි තෝරනවා verb root එක විදියට. ඒ වගේම මෙයාව අපි තෝරනවා noun එක විදියට. ඒ නිසා ඒක ලේසි වෙයි. Our science teacher asks us to අපේ science teacher කිව්වා අපට to වලට පස්සේ එන්නේ පුතේ observe ක්‍රියා මූලය. Observe the reaction carefully ප්‍රවේශමින් ප්‍රතිචාරය ගවේෂණය කරන්න කියලා ටීචර් අපට කිව්වා. According to the මේක the වෙන්න ඕන පුතේ එකට e එකක් වැඩි. According to the data collected එකතු කරගත්ත දත්තවලට අනුකූලව according කියන්නේ අනුව අනුකූලව to the data collected එකතු කරගත් දත්ත through observation ගවේෂණය තුලින් හරිද observation ගවේෂණය තුලින් අපි එකතු කරගත්ත දත්ත we finally came to a conclusion ඒ තුලින් අපි ආවා අවසානයේ අන්තිමට අවසානයක් කරා conclusion කියලා කියන්නේ අවසානය. ඊළඟ එක beauty beautify beautiful ඔයා දන්නවා පුතේ beauty කියන්නේ ලස්සන එක noun එකක් ඒක අඳුනගන්නේ අපි y වලින් ඉවර වෙන නිසා beautify කියන්නේ verb එක ඒක අපි අඳුනගන්නේ fy වලින් ඉවර වෙන නිසා beautiful කියලා කියන්නේ adjective එක එයාව අපි අඳුනගන්නේ ful full වලින් ඉවර වෙන නිසා එතකොට පුතේ full මේවා ඔක්කොම suffixes වල දැනුම prefixes suffixes දැනුම හරි ඊට පස්සේ fy කියලා කියන්නේ ක්‍රියාපද හදන ඒවා කියලා අපි කතා කරා ඊළඟට beauty y කියලා කියන්නේ noun එකක් බව අපි දන්නවා කතා කරා හරි එතකොට there are many projects underway ගොඩක් ව්‍යාපෘති කරගෙන යනවා to වලට පස්සේ එන්නේ ක්‍රියාවක් ක්‍රියාමූලයක් එනිසා මෙතනදී එන්නේ beautify beautify the public parks ගොඩක් ව්‍යාපෘති කරගෙන යන්නේ public parks එහෙම නැත්නම් පොදු උද්‍යාන මහජන උද්‍යාන and recreational areas එහෙම නැත්නම් කෙනෙක්ව නැවත recreation කරනවා කියලා කියන්නේ පුතේ ජව සම්පන්න කරනවා නැවත නගා හිටවනවා එතකොට recreational කියන්නේ ඇත්තටම අපි අර පුබුදුවාලනවා කියලා කියන්නේ අපිව පුබුදුවා ගන්නවා කියලා අනේ අදහස තියෙන්නේ මේකේ එතකොට the public parks and recreational areas කෙනෙක් recreational areas වලට සහ public parks වලට ඒවා ලස්සන කරන්න මහන්සි වෙනවා කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ ඊළඟට it is breathtaking to see the හුස්ම අරගන්නවා breathtaking අදහස පුතේ හුස්ම ගන්න අමතක වෙනවා කියලා කියන්නේ ඉතාම පුදුමයක් කියන එක. හරි කියන්නේ මාර ලස්සන හෝ එහෙම නැත්නම් යම්කිසි දෙයකින් ඔයා වශී වෙනවා කියන එක breathtaking හුස්ම අරගන්නවා කියන්නේ. ඒ කියන්නේ අපිට හුස්ම ගන්නත් අමතක වෙන තරම් ලස්සන දර්ශනයක් to see the of the sunrise. එතකොට sunrise කියන්නේ පුතේ මේකෙදි මෙතෙන්ට දාන්න වෙන්නේ noun එකක්. ඔයා දන්නවා the වලට පස්සේ දාන්න එක්ක noun නැත්නම් adjective. එතකොට මෙතනදී of කියන එකත් එක්ක තියෙන නිසා අනිවාර්යෙන් අපි දාන්නේ noun එක. එනිසා මෙතෙන්දී එන්නේ see the beauty. It's a breathtaking to see the beauty of the sunrise from the top of Adam's Peak. ආදම්ගේ කන්ද එහෙම නැත්නම් අපි කියන්නම් සමනල කන්ද මුදුන ඉඳලා ඉර පායන එක බැලුවට පස්සේ ඒක හුස්ම අරගන්න තරම් ලස්සන දර්ශනයක්ලු. There are many beautiful waterfalls. ඒකට හේතුව මේකෙන් විස්තර වෙන්න ඕනේ මේ දියඇලි කියන එක. එතකොට beautiful waterfalls ගොඩක් ලස්සන දියඇලි තියෙනවා in the Badulla district එකේ. හරි මං හිතනවා අඩුපාඩු ටික හදාගන්න ඇති කියලා. හරි නේද පුතේ? හරි
අපි යන් ඊළඟ කොටසට. මේක පුතේ ඔන්න ඊළඟ එක ආපහු එන්නේ අපි ඇක්ටිවිටීස් පාර්ට් එකකට. මේක ඔයාලට උගන්වපු ටෙන්සස්. එහෙම නැත්නම් පැසිව් වොයිස් කියන කොටස. ඒක අපි කතා කරමු කර්මකාරකයට කොහොමද හරවන්නේ කියන එක ගැන. හරි. එනිසා මම එක සමරි එකක් ඔයාලට දෙන්නම්. ඒ වගේම මෙන්න මෙතන ඉඳලා අපි පටන් ගන්නවා මේ අභ්‍යාසය. එනිසා ක්‍රමයෙන් මේ වාක්‍ය හරියට බලලා හරි මම හිතනවා වාක්‍ය 10ම පේනවා ඇති කියලා. එතකොට මෙතන තියෙනවා turn these sentences into passive voice. මේවා කර්මකාරකයට හරවන්න තියෙන්නේ. එනිසා පළවෙනි වාක්‍ය 10 ඉක්මනින් කර්මකාරකයට හරවන්න.
හරි. ෆිනිෂ් කියලා මැසේජස් දාලා තියෙනවා. බලමු අපි. එතකොට මේකෙදි පුතේ මම පොඩ්ඩක් මතක් කිරීමක් කරනවා හොඳට බලන්න. කර්මකාරකයක් කතෘකාරකයක් කියලා කියන්නේ පුතේ හරිම ඒ කියන්නේ මූලික સિદ્ધාන්තයක්. එතකොට ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් නිර්මාණය කිරීමේ මූලිකම સિદ્ધාන්ත ස්වරූප දෙකයි තියෙන්නේ. මේ දෙකම තමයි ඇක්ටිව් සහ පැසිව් කියන්නේ. එතකොට කර්මකාරක කියලා කියන්නේ මේකෙදි පුතේ කර්මකාරකයක් හදන්න කතෘකාරක වාක්‍යකින් කර්මකාරකය පරිවර්තනයේදී වෙන්නේ හරි ලේසි දෙයක්. ඒකෙදි අපි බලනවා පුතේ active voice sentence එකේ තියෙන විදිය සහ ඊට පස්සේ passive sentence එකේ තියෙන විදිය. එතකොට ඔය දෙක බලලා තමයි අපි ඒ වාක්‍ය නිර්මාණය කරන්නේ. හරි. එතකොට අපි හිතුවොත් පුතේ මේකේ තියෙනවා කියලා ඔය විදිහේ පැති දෙකක් අරගෙන බැලුවොතින් එහෙම ඇක්ටිව් සහ පැසිව් කියලා ඔක බෙදලා බැලුවොතින් මේකේ ඇක්ටිව් පැත්ත තියෙන විදිහේ හැටියට පැසිව් පැත්ත නිර්මාණය කරන්න පුළුවන්. හරි කොහොම බෙදලා බැලුවොත්. එතකොට මේකේ ඇක්ටිව් පැත්තේ තියෙනවා නම් පුතේ present verb එකක්. හරිද? ඒ පැත්ත හැදිලා තියෙන්නේ present verb එකකින් නම්. present verb එකක් කියන්නේ go. එහෙම නැත්නම් ඒකේ අනිත් ස්වරූපය ඒක වචන ස්වරූපේ goes on ඔය වගේ එකකින් නම් පුතේ. හරිද? ඔය විදියට හැදිලා තියෙන අවස්ථාවක් නම් අපි ගන්නේ සාමාන්‍යයෙන් අනිත් පැත්ත පුතේ සකස් වෙන්න අවශ්‍ය. හරි අනිත් පැත්ත තියෙන්නේ am තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් is තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් are තියෙන්න පුළුවන්. ඒකත් එක්ක තියෙන්න ඕනේ දේ තමයි past participle verb එක. එතකොට PPV කියලා අපි දානවා. එතකොට ওই ක්‍රමයට තමයි ඕක හැදෙන්නේ. හරි. ඊට පස්සේ ඊළඟට මේ පැත්තෙම පුතේ බැරි වෙලාවත් එහෙම do not does not කියලා වගේ අදහසක් තියෙනවා නම් හරි. මෙතෙන්දී අපි කරන්නේ මේ නෝට් එක ඔයාලට දාගන්න මම ටයිම් එක දෙන්නම්. දැනට බලන් ඉන්න. do not එහෙම නැත්නම් does not වගේ වචනයක් එක්ක හැදිලා තියෙනවා නම් අනෙක් පැත්තේ පිළිතුර පුතේ එන්නේ
හරිද? අනිත් පැත්තේ උත්තරේ ගන්න වෙන්නේ අපිට එක්කෝ am එහෙම නැත්නම් is එහෙම නැත්නම් a කියන එකත් එක්ක හරිද? a කියන එකත් එක්ක නෙගටිව් ෆෝම් එක අපිට ගන්න වෙනවා. හරි? a කියන එකත් එක්ක නෙගටිව් ෆෝම් එක අපිට යූස් කරන්න වෙනවා. එතකොට මෙතනදී අපිට සිද්ධ වෙනවා not කියන එක්කෙනාව එකතු කරන්න. එතකොට මේක පිටිපස්සට ඔය වචනෙට පිටිපස්සට not එකතු කරලා ඊට පස්සේ තමයි past participle verb එක අපිට දාන්න වෙන්නේ. එතකොට ඔන්න ඔය කියන ක්‍රමයට තමයි does not do not වගේ වචනයක් තිබුණොතින් ඕක නිර්මාණය වෙන්නේ. හරි? එනිසා ඕක මතක තියාගන්න ඕනේ කාරණාවක්. ඊළඟට පුතේ අපි ඊළඟ පොයින්ට් එක විදියට බලනවා මේකේ බැරි වෙලාවත් පුතේ do does වගේ ඒවා මුලින් තිබුණොත් am is අපිට මුලට ගන්න වෙනවා. ඒකත් මතක තියාගන්න ඕනේ. හරි? am is do does මුලින් තිබුණොත් වාක්‍යේ අපිට සිද්ධ වෙනවා am is මුලට අරගෙන ඊටු ටික past participle වලින් හරවන්න. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක විදියට මෙතන තියෙනවා නම් පුතේ අතීත ක්‍රියාවක්. හරිද? past verb එකක්. ඒ past verb එකේදීත් වෙන්නේ මේ පැත්තේ පුතේ සකස් වෙන්නේ was එහෙම නැත්නම් were ඔය වචන දෙකත් එක්ක. හරි? එතකොට was were හැදිලා ඔය was were කියන එක්කෙනාගේ පිටිපස්සට කලින් විදියටම එකතු වෙනවා past participle verb එක. හරි? එයාගේ පිටිපස්සට තමයි එකතු වෙන්නේ ppv. ඒ වගේමයි පුතේ බැරි වෙලාවත් මේකේ do not ඒ කියන්නේ don't කියන වචනෙත් එක්ක තිබුණොත්. හරි? do not කියන වචන එක්ක තිබුණොත් මෙතෙන්දී අපිට සිද්ධ වෙනවා මේ තියෙන was හරි were හරි වලට පස්සේ not එකතු කරලා ඊළඟට past participle verb එක දාන්න. එතකොට ඔය එක තමයි අපි පාවිච්චි කරන ක්‍රමය. ඒ වගේ මේකේ do කියන එක did කියන එක මේකේ did එන්නේ. මේකේ did කියන එක පුතේ මුලින් තිබුණොතින් එහෙම ඒ කියන්නේ අතීතයක් විදියට did කියන එක කෙනා මුලින් තිබුණොතින් එහෙම අපිට සිද්ධ වෙනවා was were මුලට ගන්න. ඔය දෙක හරි. හරි ඔය තමයි passive voice වලට හැරවෙන විදිය. ඊට පස්සේ මේකෙම තිබුණොතින් එහෙම am ඉස්සා මේ පැත්තේ තිබිලා එකත් එක්ක ing verb එකක්. හරි? am තියෙන්න පුළුවන්, is තියෙන්න පුළුවන්, a තියෙන්න පුළුවන්. ඒකත් එක්ක මේ පැත්තේ තියෙනවා ing verb එකක්. එහෙම තියෙන වෙලාවකදී පුතේ දුවේ මේ පැත්ත හැදෙන්නේ අර තියෙන am ඉස්සා ඒ විදියටම තියෙනවා. හරි? ඒ තියෙන am ඉස්සා ඒ විදියටම තියෙනවා. ඒකේ එකතු කරනවා being been කියන විශේෂ පදය. ඒකෙන් පස්සේ එකතු වෙනවා past participle verb එක. එතකොට ඔන්න ඔය කියන විදියට තමයි මේක හැදෙන්නේ. එතකොට ඔයාලට පේනවා am ඉස්සා එක්ක ing ක්‍රියාපදයක් තියෙන තැනකදී නම් අපි කරන්නේ am ඉස්සා being past participle දාන එක. ඇත්තටම පුතේ මෙතන am ඉස්සා not තිබුණොත් මෙතනත් am ඉස්සා not දානවා එච්චරයි. බැරි වෙලාවත් මේ වගේ වාක්‍යයක am ඉස්සා මුලින් තිබුණොත් අපි කරන්නේ am ඉස්සා මුලින් ගන්න එක. හරිම ලේසි. not තිබුණොත් not දාන්න. ඊළඟ එක පුතේ එතකොට මේකේ විශේෂ පදය තමයි been කියලා කියන්නේ. ඒක ඔළුවේ තියෙන්න ඕන දෙයක්. ගොඩක් දරුවෝ පරිවර්තනය කරනකොට මේ been කියන එක්කෙනාව අමතක කරනවා. එහෙම කරන්න එපා. සහ ඊළඟ එක්කෙනා විදියට අපි බැලුවොත් එහෙම උතන තියෙන්නේ පුතේ has හරි have හරි එකක් නම් has have කියන එකත් එක්ක තියෙන්නේ හැදිලා තියෙන වාක්‍යයක් නම් හරිද? ඒ කියන්නේ past participle verb එකක්ම තමයි කොහොමටත් එතකොට ওই පැත්තේ තියෙන්නේ. අපි මේ පැත්තේදී කරන්නේ පුතේ එකතු කරනවා විශේෂ පදයක්. ඒ තමයි මේ පැත්තේ තියෙන has හරි have හරි වෙනුවට අපි එකතු කරනවා මේ පැත්තේ been කියන පදේ. එතකොට been එකතු කරලා අර තියෙන past participle verb එකම අපිට use කරන්න පුළුවන්. ඒ වගේම has have not තිබුණොතින් අපි කරන්නේ මේ පැත්තේ has have එක not භාවිතා කරනවා. මේකේ has have මුලින් තිබුණොතින් වාක්‍යේ අපි කරන්නේ has have මුලට අරගෙන ගොඩනගන එක. එතකොට ඔන්න ඔය කියන මූලික සිද්ධාන්ත ටිකට අමතරව පුතේ මතක තියාගන්න ඕනේ දේ තමයි කාගේ හරි දරුවෙකුගේ මයික් එකක් ඔන්න එකේ තියෙනවා. හරි. ඊට පස්සේ මෙතනදී බැරි වෙලාවත් පුතේ මේකෙදී අපි දැන් මෙහෙම බලද්දී මොඩල් verb එකක් තිබුණොත් ඒ කියන්නේ ඕනම ආකාරයක මොඩල් එකක් තියෙන්න පුළුවන් පුතේ. can ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙන විදියට could. හරි. දැන් මොඩල් verbs මොනවද කියලා මගෙන් අහන්න එපා. හරි ඒව ගන්නලා තියෙන්නේ can could may might should must ought to has to have to had to ඔය විදිහේ ඕනම පදයක් එක්ක තියෙනවා නම් අපි මේ පැත්ත නිර්මාණය කරන්න පුතේ
ඒ තියෙන මොඩල් එක ඔය විදිහටම ගන්නවා. අපි ඒ නිසා මේක පොදුවේ මම කියනවා මොඩල් කියලා. හරි. එතකොට මේ විදිහ ඕන මොඩල් එකක්. හරි. අපි හිතමු මොඩල් verb එකක් තිබුණොතින් MV එකක් මොඩල් verb එකක් හැදලා තියෙන ඒ වගේ අවස්ථාවකදී අපි කරන්නේ එහා පැත්තටත් පුතේ එකතු කරනවා ඒ විදියම මොඩල් එකක්. ඒ කියන්නේ ඒ මොඩල් එකම එකතු කරනවා. ඒ මොඩල් verb එකම එකතු කරලා ඒක දාලා ඒකෙන් පස්සේ එකතු කරනවා BEB. ඒකෙන් පස්සේ අපි එකතු කරනවා ඒකට past participle verb එක. එනිසා ඔන්න ඔය කියන ක්‍රමයට තමයි පුතේ ඕකේ අදහස් ටික passive voice හැරවෙන්නේ. දැන් අපි බලමු. මේකේ පළවෙනි වාක්‍ය තියෙනවා we speak English. හරිම ලේසියිනේ පුතේ. මෙන්න speak කියන එක කෙනා දිහා තමයි බලන්නේ. ක්‍රියාව දිහා බලන speak. එතකොට speak කියලා කියන්නේ පුතේ present verb එකක්. හරිද? speak කියලා කියන වචනේ present verb එකක් මේ go. ඒ જાති එකක්. එහෙනම් අපි කරන්නේ am is එක past participle ආදේශය. එතකොට පුතේ මෙතනදි වෙන්නේ English ඉස්සරහට එන්න ඕනේ. මොකද English කියලා කියන්නේ ඒකේ object එක. අපි තෝරන්න ඕනේ object එක තෝරලා ඉස්සරහට කියනවා English එකක් නිසා is ගැලපෙනවායි. මෙතෙන්දී අපිට දාන්න කියන්නේ present verb එකක් තිබුණා නම් is. එතකොට English is එක past participle. එතකොට speak වල past participle එක spoken. English is spoken by us. මේ we කියන එක us බවට පත් වෙනවා. ඇත්තටම උනේ ඔන්න ඕක. හරිද? එනිසා මේ හුවමාරුව පුතේ we කියන එක්කෙනා us වෙලා මෙතෙන්ට යනවා. මේ English කියන එක්කෙනා මෙතෙන්ට එනවා. මෙන්න මේ speak කියපු ක්‍රියාව තමයි is spoken විදියට ඔතනදී වෙනස් වෙන්නේ. ඒ නිසා පිළිතුර ඕක. ඊළඟට ඉඳලා මම උත්තර ටික ඉක්මනින් චෙක් කරගෙන යනවා. මේකේ තියෙනවා පුතේ we export tea, rubber and coconut. ඇත්තටම මේකේ ගන්න පුතේ tea කියන එක tea ඊට පස්සේ rubber and coconut ඔය තුන ගත්තා. එතකොට ගොඩක් නිසා පුතේ අපිට ගන්න වෙන්නේ ආ. මොකද export නේ තියෙන්නේ. export කියන්නේ present verb එකක්. එතකොට අපිට ගන්න වෙන්නේ am is එක past participle. එතකොට are exported වෙනවා. හරි? are exported by us. අප විසින් කියන එක ඒකටත් එන්නේ. exported by us. එනිසා ඔන්න ඔය විදිහට තමයි ඒකේ පිළිතුර සකස් වෙන්නේ. ඊළඟ එක they do not speak. අන්න පුතේ do not තියෙනවා. එතකොට මම කිව්වා do not තියෙනවා නම් මෙන්න මෙතන තියෙන විදිහට මේ do not. එතකොට do not does not තියෙනම් am is වලට පස්සේ not දාලා තමයි past participle එක දාන්නේ කියලා. එහෙනම් පුතේ මේකේ ක්‍රියාව හැදෙන්නේ හරිම ලේසි. සිංහල කියන එක තමයි පුතේ මේකේ object එක. නැතුව සිංහල in Japan කියන කෑල්ලම ගේන්න බෑ. ඒකේ සිංහල කියන එක කෙනා තමයි object එක. අපි කතා කරන්නේ නැත්තේ මොකද්ද සිංහල. හරි ඉතුරු ටික rest. ඒක අන්තිමටමයි දාන්නේ. එතකොට සිංහල කියන එක කෙනා ඉස්සරහට එනවා. සිංහල. හරි. ඊට පස්සේ is not කියන එක කෙනාව දාන්න වෙන්නේ. මොකද do not තියෙනම් සිංහල වලට ගැලපෙන්නේ is. එයාගේ පිටිපස්සට දානවා not. සිංහල is not spoken මයි එන්නේ. හරි. සිංහල is not spoken by them. they කියන එක පිටිපස්සට එනකොට them වෙනවා. in Japan කියන්නේ පුතේ rest එක. හරි. in Japan ජපානයේ අපි ජපානයේ ඔවුන් සිංහල කතා කරන්නේ නැහැ. ඒක තමයි වාක්‍ය නිර්මාණය වෙන විදිය. ඔන්න පිළිතුර. ඊළඟ එක she is calling me. අන්න පුතේ she is calling. මේක ඔයාලට පේනවා is කියන එක්කෙනා එක්ක ing verb එකක් තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා පුතේ අයිති වෙන්නේ මෙන්න මෙතෙන්ට. හරි. අයිති වෙන්නේ මෙන්න මෙතන කොටසට am is එක්ක ing. එහෙම තිබුණොත් am is being been. හරි been දාලා තමයි past participle එක දාන්නේ. එතකොට මේක passive බවට පත් වෙනකොට මේක කර්මකාරකය බවට පත් වෙනකොට me I බවට පත් වෙනවා. I එක්ක ගැලපෙන්නේ am. I am being. calling කියන එකේ past participle එක called. I am being called by her. ඔක තමයි පිළිතුර. I am being called by her. they are constructing roads. හරිම ලේසි පුතේ are constructing තියෙන්නේ. එහෙනම් අයිති වෙන්නේ කලින් විදියමයි. එතකොට මේක ලියවෙනවා roads roads කිව්වම ගොඩක්. එතකොට are roads are being කියන එක්කෙනාව දාන්න වෙනවා. roads are being constructed by
them. ඔක තමයි පිළිතුර. roads are being constructed. එතකොට පුතේ මේ හැම එකක්ම එන්නේ ඔයාලට පේනවා මේ තියෙන ක්‍රියාවල ස්වරූප හැටියට. හරි මෙතන are constructing තිබිච්ච නිසා අපි ගත්තා are being constructed කියලා. මෙතන is calling තිබිච්ච නිසා අපි ගත්තා am being called කියලා. ඒ ඔක්කොම එන්නේ පුතේ මේ අනිත් පැත්තේ දාලා තියෙන වගුවේ තියෙන නීති රීති වලට අනුව. මෙතන do not speak කියලා තියෙන්නේ අපි ගත්තා is not spoken කියලා. ඒක ආවේ මෙතන තියෙනවා do not does not තියෙනවා නම් එන්නේ am is එක්ක not past participle. එනිසා ඒ විදිහට තමයි අපි මේ නිර්මාණ කටයුත්ත කියන වාක්‍ය නිර්මාණය කරන්නේ. export කියලා තියෙන නිසා අපි මෙතෙන්දි ගන්නවා are exported මේ export present verb එකක් තියෙනම් අපි ගන්න am is එක්ක past participle එක. එනිසා පුතේ ඔය කියන දේවල් නීති රීති මතක තියාගන්න. ඊළඟ එක they are not milling the flow. එතකොට මෙතෙන්දි අපිට ගන්න වෙන්නේ පුතේ හරිම ලේසි. මේකේ the flow කියන එක ඉස්සරහට එනවා. the flow is not milling. miling කියන්නත් පුළුවන් milling. sorry මේක is not being කියන එක දාන්න වෙනවා. මොකද ing verb එකක් තියෙන්නේ. is not being milled වෙනවා by them. ඔවුන් විසින්. ඊළඟ එක the police have caught. අන්න පුතේ has have තියෙන්නේ මෙතන. ඒ නිසා the thief කියන එක තමයි ඉස්සරහට එන්නේ. එතකොට එනවා the thief. හොරෙක් කිව්වම එක්කෙනෙක්. ඒ නිසා අපි ගන්නේ has. එතකොට has have තියෙන එකක් passive කරනකොට දාන්නේ been. caught වල past participle එක caught my. එතකොට C A U G H T. The thief has been caught by the police. ඔක තමයි sentence එක. හරි. ඊට පස්සේ he has driven the car. මේකේ පිළිතුර එනවා the car එකක් නිසා has the car has been driven been ආදේශ කරන්න සිද්ධ වෙනවා. The car has been driven by him. මේකේ has driven තිබිච්ච නිසා has been driven දැම්මා. හරි. ඊට පස්සේ මේකේ have caught තිබිච්ච නිසා the thief කියන එක්කෙනෙක් නිසා has එනවා. has been caught වෙනවා. ඊළඟට මෙතන somebody has already shut the door. එතකොට already shut the door මේකේ දොර තමයි පුතේ ඉස්සරහට එන්න ඕනේ. එනිසා මේකේ බලා ගන්න already කියන වචනේත් එක්ක හැදෙන විදිය the door ඒකේ හැමම තියන්න පුළුවන්. එකක් නිසා has මයි been කියන එක්කෙනා ඊළඟට දාන්න සිද්ධ වෙනවමයි has been already shut. එහෙමයි එන්නේ already shut. මේකේ shut past participle එකත් shut මයි by somebody. හරි. ඒ වගේම පුතේ 10 වෙනි වාක්‍ය මම මේ ටික ඔයාලා අඩුපාඩු හදාගන්නකො 10 මං චුටක් උඩට ගන්නවා. මොකද සමහර කෙනෙක්ට ස්ක්‍රීන් එක පේන්නේ නැති දරුවෙක් ඉන්නවද 10 වෙනි වාක්‍ය? සමහර වෙලාවට එහෙම පේන්නේ නැතුව යනවා. යට 10 වෙනි එක පේන්නේ නැති දරුවෙක් ඉන්නවද? දැනට ඩිස්ප්ලේ වෙන එක. හරි. ඔන්න ඔය විදිහට තමයි පිළිතුරු ටික එන්නේ. මම ඕක ක්ලියර් කරනවා. පේනවා සර් පේනවා. හරි. පේනවා කියලා තියෙන නිසා මේකේ නෝට් එක මෙන්න මේ තියෙන කොටස පුතේ ඔයාලා පොඩ්ඩක් දාගන්නකෝ. මේකේ නෙගටිව් ඒවා හැදෙනවා කියන එකත් ඔහොම මතක තියාගන්න. ඒ නිසා මම ක්ලියර් කරන්නම් මේ එක පැසිව් වොයිස් නෝට් එක මම කලින් දීලා තියෙනවා ක්ලාස් වල දරුවන්ට. එහෙම නොදීපු කෙනෙක් හෝ එහෙම නැති අවස්ථාවක් තියෙනවා නම් පුතේ මෙන්න මේ නෝට් එක චුට්ටක් දාගන්නකෝ. මෙන්න මේ නෝට් එක ස්පෙෂලි දාගන්න මේ ස්පෙෂල් පද ආදේශ වෙන ඒවත් එක මේ මොඩල් verb mv එව මතක තියාගන්න මොඩල් verb කියන එක. ඒ නිසා මේක කටුසටහනක්. මෙන්න මේ කටුසටහන පොතේ දාගන්න. ඒක දාගෙන ඉවර වෙලා හරි කියලා මෙසේජ් එකක් දාන්න ඉක්මනට.
හරි මං හිතනවා දැන් නෝට් එක දාගෙන ඉවර ඇති කියලා. එනිසා අපි යන් ඊළඟ සෙන්ටෙන්සස් 10ට. හරි. ඔය ටික ඉක්මනින් 11 ඉඳලා 20ට ඉක්මනින් කම්ප්ලීට් කරගෙන යන්න. දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා was එක being එන්නේ නැද්ද කියලා past verb එකක් තිබුණොත් was එකත් එහෙම තමයි පුතේ. හරිද? ඒක නෝට් එකේ කොටස මම දැම්මේ නැහැ. මේකේ දැන් අපි හිතමු be verb එකක්නේ. එතකොට ඇම්මිසා එක්ක ing තියෙන එකක් වුණත් ඔහොමයි. ඒ නිසා පොඩ්ඩක් අනිත් දරුවොත් ඒක එකතු කරගන්න. ඒක මට අමතකුණා ඒ කොටස් ටික දාන්න. ඒ නිසා මෙතෙන්දි පුතේ ඇම්මිසා එක්ක විතරක් නෙවෙයි. හරිද? was were තිබුණා වුණත්. හරි was were තිබුණා වුණත් අපි මෙතෙන්දි පාවිච්චි කරන්නේ ඕකමයි. ඒ නිසා මතක තියාගන්න was were කියන එකේදී වුණත් හරි was were කියලා දාන්න තියෙන තැනකදී වුණත් අපිට සිද්ධ වෙනවා ing තියෙනවා නම් ඒක මම පහලින් දාන්නම් වෙනම ඒක ලේසි වෙයි. හරි. was were එක ing තිබුණොත් ඒ කියන්නේ past continuous වුණොත් ඒක මට මගහැරලා තියෙනවා ඒ දරුවා මතක් කරේ ඒක thank you. past participle verb එකක් තියෙන වෙලාවකදී වුණත් හරිද? අපි මේ පැත්තේ කරන්නේ was හරි were හරි ආදේශ කරනවා. ඒ ආදේශ කිරීමෙන් පස්සේ be ing been දාලා ඒකට එකතු කරනවා past participle verb එක. ඒ නිසා පුතේ මතක තියාගන්න මෙන්න මේ කොටසත් මට මගහැරුණු කොටසක්. ඒ නිසා මෙන්න මෙතනදීත් අපි කරන්නේ මේ අන්තිමට දාපු පොයින්ට් එකත් ලියාගන්න. was were එක ing තිබුණා වුණත් අපි කරන්නේ being ආදේශ කරලා තමයි ing දාන්නේ. හැබැයි will එක්ක තියෙන අවස්ථාවේදී අර will be ing තියෙන වෙලාවට යෙදෙන්නේ නැහැ. ඒ නිසා මේ වගුවේ ඒක සඳහන් කරන්නේ නැහැ. ඒ නිසා නැති ඒවා හදන්න බෑ කියලා මතක තියාගන්න. එතකොට හරි. හරි. ඔන්න නෝට් එක මම පොඩ්ඩක් ක්ලියර් කරා. දැන් ඔයාලට පුළුවන් හරියටම බලා ගන්න. refugee camp කියන එකේ තේරුම මොකක්ද කියලා අහලා තියෙනවා. refugee camp කියන්නේ පුතේ සරණාගත කඳවුර. සරණාගතයෝ ඉන්න තැනක්. ඒ කියන්නේ ඉන්නේ තැනක් නැතුව යුද්ධෙන් වගේ සරණාගතයෝ ඉනවනේ. ඒ වගේ අය රැඳී ඉන්න කඳවුරක්. සරණාගත කඳවුර කියලා කියන්නේ refugee camp. හරි. දැන් ඔයාලට පුළුවන් අනේ ඊළඟට පේන්න තියෙන වාක්‍ය ටික passive voice වලට හරවගෙන යන්න. මම මේ chart එක මේකේ මෙහෙමම තියන්නම්. ඒක තියෙද්දි ඒක ඔයා පොතේ දාගත්ත නිසා පහසුවක් වෙයි. මම මේක ක්ලියර් කරන්නම් පස්සේ. දැනට මේකත් බලාගෙන මේ වාක්‍ය 20 ඉතුරු 20ට වෙනකන් වාක්‍ය ටික හදාගෙන යන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන පුතේ කලින් විදියමයි හරිද? මේකේ වෙනසක් වෙන්නේ නැහැ. කලින් විදියමයි. මේකේ was එක ing කියන එක වදින්න ඕනේ. passive form එක නෙවෙයි.
was එක ing තිබුණොත් එහෙම කලින් විදියමයි වෙනසක් නැහැ. මෙතන මිස්සා එක ing එනකොට මිස්සා being past participle වුණා වගේ මෙතනදී was එක ing තියෙනම් තමයි being past participle එන්නේ. was එක ing. ඒ කියන්නේ කතෘකාරක වාක්‍යයේ was එක ing තිබුණොත් ඒ විදිය sentence එකක් කාමෙන් මෙතන තියෙනවා. මේ තියෙන. එනිසා මේ sentence එක පුතේ හදාගෙන යනකොට verb එක preparing තියෙන්නේ. එතකොට ලේසි the applications ඒ කොටස තමයි ඉස්සරහට එන්නේ. හරි. එතකොට අපි applications කියන එක ඉස්සරහට ගන්නවා. The applications එතකොට ගොඩක් නිසා පුතේ මෙතනදී verb ගන්න වෙනවා. verb වලට පස්සේ ing එකක් තිබිච්ච නිසා අපිට මෙතනින් being ගන්න වෙනවා. හැබැයි ඊට පස්සේ දාන්නේ past participle verb එකක්. එතකොට preparing කියන එකේ past participle එක prepared. හරි. එතකොට being prepared by them ඔන්න ඔය විදියට තමයි හැදෙන්නේ. එතකොට රූල් එක තියෙන්නේ පුතේ නීතිය තියෙන්නේ එහෙමයි. මෙතනදී අපි හිතමු were preparing නේ තියෙන්නේ. ඒ නිසා ing එකක් තියෙනවා were preparing කියලා. අපි ඒක නිර්මාණය කරනවා were being prepared කියලා. හරි. ඔන්න මං පැහැදිලි වෙන්න ඕන නිසා මේක මකා නවා මේ නෝට් එක. හරි. දැන් ඔයාලට පුළුවන් sentences ටික පැහැදිලිව ලියාගෙන යන්න.
හරි දරුවෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා 19:20 තේරෙන්නේ නැහැ කියලා. මම ඒකට චුට්ටක් පැහැදිලි කරන්න හදන්නේ. මේකේ පුතේ ලේසි. අරකේ අපි මොඩල් එකක් තියෙනවා කියලා සලකන එක ඇත්තටම will have කියලා තියෙන්නේ perfect future perfect continuous future perfect tense වල. එතකොට මෙතන future perfect එකේදී අපි කරන්න තියෙන්නේ හරිය ලේසි වැඩක්. මේකෙදිත් එහෙම අමාරු දෙයක් නෙවෙයි. has have එක දන්නේ තියෙන්නේ. අපි අනිත් කොටස් ටික වෙනස් කරන්න නැහැ. මම ඒක එකක් කියලා දෙන්නම්. එතකොට මේක will have done ඔක තමයි verb එක. හරි will have done. එතකොට කරලා තියේවි කියන එක තමයි තේරුම. construction activities ඉදිකිරීම් කටයුතු. එතකොට ඉදිකිරීම් කටයුතු කියන එක ඉස්සරහට එනවා. ඒ අනුව construction ඕකේද will have done එකට සලකනවා අපි construction activities එක හරි. ඒකෙන් පස්සේ පුතේ මෙතන තියෙන්නේ will have done නේ. ඒක අපි මේ විදියටම දානවා will have. හැබැයි පුතේ has have තියෙන වෙලාවකදී අපි මොකක් කරනවා කියලාද කිව්වේ? been දාන්න කියලා. අපි ඒක මේ විදියටම පිළිපදිනවා. එතකොට construction activities will have been done. done කියන එක වෙනස් වෙන්නේ නැහැ මේකෙදී. මොකද has have එක තියෙන්නේ past participle. passive voice එකේදී අපිට ඕනේ past participle. එතකොට අපි දානවා construction activities will have been done by them. ඕක තමයි passive voice එක. හරි. එතකොට will have done කියලා තියෙන එක will have been done කියන එක බවට වෙනස් වෙනවා. මේ been අලුතෙන් එකතු කරනවා ඉච්චරයි. වෙන වෙනසක් වෙන්නේ නැහැ. ඔය විදිහටම තමයි ඊළඟ එක හැදෙන්නේ. ඉවර කරන්නකෝ. හරි එහෙනම් මම ඊතුරු sentences ටික කතා කරන්න යනවා. He was typing a letter to his පළවෙනි එක the accommodation මේකේ sentence එක තියෙන්නේ accommodated we accommodated him in a refugee camp. පුතේ accommodated කියන්නේ නවාතැන් පහසුකම් සැපවුවා කියන එක රැඳෙව්වා කියන එක. එතකොට him in a refugee camp ඔහුව සරණාගත කඳවුරක රඳවලා තියෙන. එතකොට ඔහු කියනකොට එන්නේ he. ඒ නිසා accommodated මේක past tense එකක් පුතේ. past verb එකක් තියෙන. එතකොට අපිට ගන්න වෙන්නේ was verb. ඒ නිසා he එක was. he was accommodated. he was accommodated by us. අපි විසින් ඔහුව රඳවනු ලැබුවා කියලා එන්නේ කොහෙද? in a refugee camp. ඔක තමයි පිළිතුර. ඊට පස්සේ ඊළඟ sentence එක accommodated. accommodated. හරි. කාගේ හරි මයික් එකක් මං හිතන්නේ ඔන්න එකේ තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ he was typing a letter to his teacher. එතකොට මේකෙදි පුතේ එන්නේ he was typing a letter to his teacher. එයා type කරමින් හිටියා ලිපියක්. ඒ නිසා a letter කියන එක තමයි ඉස්සරහට එන්නේ. a letter is being was තියෙන්නේ. එතකොට a letter was being typed. past participle එක දාන්න වෙනවා. a letter was being typed by him to his teacher. ඔක තමයි පිළිතුර. ඊළඟ එක government had allocated the funds. පුතේ allocated කියන්නේ වෙන් කරනවා, වෙන් කළා කියන එක. the funds කියන්නේ අරමුදල්. එතකොට මෙතන තියෙනවා the funds කිව්වම ගොඩක්. ඒ නිසා මේකේ had කියන එක තියෙන්නේ. ඒක අපිට වෙනසක් නැහැ. had මයි අපි පාවිච්චි කරන්නේ.
අරගේ පුතේ has have වගේම had තිබුණත් been දානවා කියලා note එකේ චුට්ටක් දාගන්න. past perfect එකේ miss වෙච්ච point එක. had තිබුණොත් had එක past participle තිබුණත් had been එක past participle තමයි ආදේශ කරන්නේ. එතකොට මෙතෙන් දිනනවා the funds had been allocated. හරි. The funds had been allocated by the government. ඕක තමයි ගොඩ නැගෙන වාක්‍ය. ඒක past perfect tense එකක්. ඔයාලට tenses ටික උගන්වලා ඉවරයි. ඒ නිසා මම හිතනවා ගැටලුවක් නැහැ කියලා. ඒව අඳුන ගන්න පුළුවන්. හරි has have එක past participle තියෙන ඔක්කොම perfect tenses. එතකොට has have had එක. එතකොට has have තියෙන්නේ present perfect, had තියෙන්නේ past perfect. ඊට පස්සේ මෙතන තියෙන්නේ was typing කියලා තියෙන නිසා මේ passive voice එකේදී was being typed කියලා ආදේශ වෙනවා. හරි. ඔය එක එක මතක තියාගන්න. ඊළඟ එක the department had issued him a permit. මෙන්න මේකේ පුතේ objects දෙකක් තියෙනවා. හොඳටම තේරුම් ගන්න. The department had issued. දෙපාර්තමේන්තුව නිකුත් කරලා තිබුණා ඔහුට බලපත්‍රයක්. ඒ වගේම නිකුත් කළේ කාටද ඔහුට? නිකුත් කළේ මොකද්ද ඔහුට? එතකොට ඒ නිසා පුතේ කර්ම දෙකක් තියෙනවා. ඔහු කියන්නත් පුළුවන්, ඔහුට කියන එකත් කර්මයේ විදිහට ගන්න පුළුවන්. බලපත්‍රයක් කියන එක ගන්නත් පුළුවන්. ඒ නිසා මේ වාක්‍ය හැදෙන ක්‍රම දෙකයි. මේකේ පළවෙනි එක විදිහට අපිට හදන්න පුළුවන් he. මේක අපි කියනවා double objects තියෙනවා කියලා. ද්විත්ව කර්මයේ කර්මකාරක කියලා. එතකොට මෙතෙන් දිනනවා he had been issued. හරි. He had been issued a permit. ඒ කොටස එහෙමයි ගන්න වෙන්නේ. A permit by the department. මොකද ඒ කොටස rest එක කියලා පස්සට දාන්න බෑ. ඒක ඒ ප්‍රධාන ක්‍රියාවට පිටිපස්සෙන් ඒ කොටස තියන්න වෙනවා. issued කියන එක තමයි ප්‍රධාන ක්‍රියාව. ඊට පිටිපස්සෙන් අනිත් කර්මය තියන්න වෙනවා. ඒ නිසා ද්විත්ව කර්මයේ කර්මකාරකයක් තියෙන වෙලාවකදී මෙන්න මේ කොටස හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේකේ කියනවා he had been issued a permit. ඔහුට නිකුත් කරනු ලබලා තියෙනවා බලපත්‍රයක් දෙපාර්තමේන්තුව විසින්. එහෙමයි තේරුම් එන්නේ. එහෙම නැත්නම් ඕක හදන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි a permit. හරි. මේකේ එන අනිත් ක්‍රමය තමයි මේ sentence එකම එන අනිත් ක්‍රමය. A permit had been issued. A permit had been issued him by the department. කෙටියෙන් මම ඒක දානවා ඔහම by the department. එතකොට මේකේ පුතේ මේ ගොඩ නැගිලා තියෙන එක had issued කියන එක. හරි. මේකේ කර්ම දෙකක් තියෙන නිසා තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ ඔයාලට. had issued කියන එක had been issued කියලා විතරමයි හැදෙන්නේ. ඒක ඔයාලට පේනවා. මෙතනත් had been issued, මෙතනත් had been issued. හැබැයි මෙතන he කියන එක්කෙනා ඉස්සරහට ඇවිත් තියෙනවා. හරි. he කියන එක්කෙනා ඉස්සරහට ඇවිත් තියෙනවා. ඒ වගේම ඊළඟට මෙන්න මෙතනදී ඔයාලට පේනවා a permit කියන එක ඇවිල්ලා තියෙනවා. එන්සොයි වෙනස්කම් ටික මතක තියාගන්න. ඊළඟ එක she will explain the lesson. එතකොට මෙතනදී අපිට ගන්න වෙන්නේ will කියලා තියෙනම් හරිම ලේසි. අපි කිව්වා be දාන්නේ කියලා. එතකොට the lesson will be explained by her. පාඩම පැහැදිලි කරනු ලැබුවා ඇය විසින්. එතකොට එනවා the lesson will be explained by her. ඊළඟ එක they will import new vehicles. එතකොට මෙතනදී sentence එක එනවා new vehicles they will import new vehicles. New vehicles will be imported by them. ඊළඟ එක he will punish you. එතකොට මෙතනින් එනවා you will be punished
by him. hari, you will be punished. මේකේ will explain කියන එක will be explained වෙනවා. ඊට පස්සේ will import කියන එක will be imported වෙනවා. ඒ වගේම will punish කියන එක will be punished වෙනවා. සහ අන්තිම එක තියෙනවා පුතේ අර විදිහේම එකක් ඔයාලට මම මුලින් පැහැදිලි කරේ අර එකක් අහනවා කියලා. එතකොට මෙතනින් එනවා started new project. එතකොට මෙතනින් එනවා new project will have been started by him. හරි ඔය ටික හදාගන්න 10 වෙනි එක කරේ නෑ කියලා දරුවෙක් කියනවා. ඕක නිවැරදි කරගන්න මම 10 වෙනි එක අන්තිමටම දැන් කියන්නම්. මම හිතනවා ওই ටිකේ අඩුපාඩු හරි කියලා. එනිසා ඔන්න මම එහෙනම් ක්ලියර් කරනවා. එපාලු. ඔන්න ආපහු දැම්මා. අඩුපාඩු ටික ඉක්මනට හදාගන්න. හරි මං හිතනවා දැන් හරි කියලා. දහවෙනි එක කරේ නෑ කියනවා they cancelled all the flights because of the fog. මේක පුතේ fog නෙවෙයි fog වෙන්න ඕනේ. එතකොට මෙතනදී වාක්‍ය ගොඩනගෙනවා මෙහෙම ඔක්කොම flights තමයි cancel කරන්නේ. ඒ නිසා මේකේ වාක්‍ය හැදෙනවා all the flights were කියන එක මෙතෙන්ට දාන්න වෙනවා. මොකද cancelled තියෙන්නේ past verb එකක්. එතකොට flights කියන්නේ ගොඩක් නිසා were. All the flights were cancelled by them. ඔවුන් විසින් සියලුම ගුවන් යාන අවලංගු කළා. හේතුව තමයි because of the fog. මීදුම් සහිත තත්වයක් නිසා. හරි. ඕක තමයි එන්නේ. Cancelled by them because of the fog. මේකේ cancelled කියලා තියෙන එක හරි cancelled කියලා තියෙන එක මේකේ ආදේශය එනවා were cancelled කියලා. හරි ඊට පස්සේ පුතේ මේකේ ඊළඟට තියෙන කොටස මම ඔයාලට දානවා ලියා ගන්න දෙන්නේ නැහැ. මේකේ තව sentences ටිකක් තියෙනවා. ඒ තියෙන sentences ටික ඔන්න මම එකත් ක්ලියර් කරනවා. මේකේ ඊළඟට තියෙන sentences ටික මම ඔයාලට මේ paper එක දාන්නම්. ඊතුරු වාක්‍ය 30ට වෙනකන් ටික ඔයාලා හදලා තියාගන්න ඕනේ. හරි. එනිසා ඒක මම හිතනවා ඔයාලා කරાવી කියලා. මම දැන් groups වලට දාන්නම් ඒක මේ කොටස ඔයාලට ලියා ගන්න. එහෙම නැත්නම් ඊතුරු sentences ටිකත් පරිවර්තනය කරන්න. හරිනේ. හරි. ඉතින් පුතේදුවේ අද අපි කතා කරේ prefixes suffixes වලින් එන්න පුළුවන් models ටික. කියන්නේ model question එකක් 9 වෙනි ප්‍රශ්නයට. ඒ වගේම passive voice කොටසක්. මොකද මේ දෙකම වැදගත්. passive voice කොටස වැදගත් වෙන්නේ පුතේ අපි ඊළඟ දවසේ කතා කරනවා. ඕකේ. දෙවෙනි paper එකේ 9 10 11 12 13 වගේ ප්‍රශ්න ගොඩනගන විදිය. අන්න එතෙන්දී අපිට මේ passive voice කොටස සහ direct indirect parts ඕන වෙනවා. එතකොට passive voice කොටස අපි ඔහොම කතා කරලා තිබුණම අපිට ලේසියි.
ඒකේ අභ්‍යාස කොටස් ඒකේ කොහොමද හිස් තැන් පුරවන්නේ කියන දේ අපිට ඔලුවට ගන්න. ඉතින් මොන හරි අද කරපු කොටස් වල ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. අද කරපු කොටසේ මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න. හරි. ඉතින් මම හැමදාම වගේ කියනවා ඉතින් අද නම් කිසිම කෙනෙක්ගෙන් වීඩියෝ එකක් නම් ඔන්නුනේ නැහැ. ඉතින් ඒක ගැටලුවක් නෙවෙයි. ඉතින් ඒක වාගේ ප්‍රයිවසි පොලිසි එකක්. ප්‍රයිවසි එක සම්බන්ධ දෙයක්. පෞද්ගලිකත්වය සම්බන්ධ දෙයක්. ඉතින් සර් අනිත් දවසේ ක්ලාස් එක 4-6 දාමුද? 6ට ක්ලාස් එකක් සර්. අදත් මේ පැය භාගයක් කට් කරගෙන ඉංග්‍රීසි එකේ ඉන්නේ. පුළුවන්ද? මට නම් පුතේ පුළුවන් 6ට දාන්න. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද මම කලින් පාර ක්ලාස් එක කරෙත් 6ට. ඉතින් මේ පාර 4:00 දැම්මේ සෝරි 4ට කරේ. 4:00 දැම්මේ ඔයාලගේ පහසුව සඳහා. අපි ඒක කතා කරමු. එහෙනම් කතා කරලා බලලා මේව කරමු. ඉතින් පැය වාගේ ඔයාලට ලීව් වෙන්නත් තිබුණා. මොකද වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. කමක් නැහැ. thank you හිටියට. මම ඊළඟ දවසේ එහෙමනොත් ඒක 4 වගේ වෙනකොට හදලා දෙන්නම්. ඔයාලා එක්ක කතා කරලා අපි ඒක හොඳ ටයිම් එකක් දාගමු. 4ට නැගිටින්න බැරි කමකුත් නැහැනේ. හරි. එහෙමනම් අපි ඒ ප්‍රශ්නෙත් විසඳගෙන ඊළඟ දවසේ මුණ ගැහෙමු. එහෙනම් එතෙක් ඔබට සුබදායි සතියක්. මම දානවා ඊළඟට මේ අභ්‍යාසය. ඒක කරලා තියන්න. complete කරලා තියන්න. You have to complete this and noble triple gem bless you. God bless you. Bye.